ඔබ නිරෝගී වේවා, සුවපත් වේවා, ඔබට ආයුබෝ වේවා. මා පිපුණේ නැත උඩඟු ලියන් ගොතා බඳින නීල වරල සරසන්නට. මා පිපුණේ නැහැ හිස් මිනිසුන් කුස් පුරවන, සිත් පිනවන, බස් දොඩවන බොජුන් මේස මත සුවඳ හලන්නට. එසේනම් මා පිපුණේ කුමකටද? අද මැයි මාසේ 20 වෙනිදා මව්බිම පුවත්පත පිටුවක් පුරා පළ කරන මේ ඡායාරූප දිහා බලන්න මා පිපුණේ කුමට? මේ ඡායාරූප ගොන්නේ හැම ඡායාරූපයකම වගේ මලක් ඔබට දකින්න පුළුවන්. එසේනම් මේ මල් පිපුණේ උඩගලියන් ගොතා බඳින නීල වරල සරසන්නට නොවේ. රට වෙනුවෙන් යුතුයකම් ඉටු කරන නායකයෙක්, මිනිසුන් වෙනුවෙන් සටනට වැඩ දිවිදුන් රණවිරුවන් වෙනුවෙන් පළ කරන උත්තමාචාරයක උපහාරයක මල් වඩමක මලක් වී පිපෙන්න. එහෙම නැත්නම් තමන්ගේ පුතු, තමන්ගේ සැමියා, තමන්ගේ පියා වෙනුවෙන් මවුන්, බිරින්දෑවරුන්, දරුවන් තබන පුෂ්පෝපහාරයක මල් කලබක මලක් වෙලා පිපෙන්න. 2009-2020 විජයග්‍රහණයේ අභිමානවත් සැමරුව විරුවනි ඔබ අපට සදානායකති, ඔබට අප සදානායකති 30 වසරක යුද ශාපේ නිමා කරන්නට අභිමානවත් නායකත්වයේ ගෞරවාචාර්ය ඇතිව ඊයේ පැවතිච්ච විරු සමරුව පිළිබඳව ජාතික පුවත්පත් සියල්ලම අද දවසේදී Tamanගේ පිටු සරසා තිබුණා. අපි සූදානම් අද දවසේ ජාතික පුවත්පත් වාර්තා කරන සෙසු පුවත් කෙරෙහි අවධානය යොමු කරන්න මාධ්‍යවේදී ප්‍රසාද් මංජු මාත් එක්ක ඉන්නවා. ආයුබෝවන් ප්‍රසාද්. සුබදෑසනක්. අද දිනමින ප්‍රධාන පුවත වන්නේත් රටට එරෙහි ජගත් සංවිධාන වලින් ඉවත් වෙන්න පසුබට වන්නේ නැහැ කියලා ජනාධිපතිවරයා කරන ප්‍රකාශය. ඒ අනුව රටට අසාධාරණයක් වන ආකාරයට යම් කිසි ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරනවා නම් එම ආයතනවල හෝ සංවිධානවල සමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට තමා කිසිදු විටක පසුබට වන්නේ නැතයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඊයේ වෙනුවෙන් විරුවන් අභියසදී ප්‍රකාශ කර සිටියා. රාජපක්ෂ මහත්මයා සඳහන් කළා මැයි 19 වෙනිදා 2009 අවුරුද්දේ ශ්‍රී ලංකේ ඉතිහාසයේ සුවිශේෂී දිනයක්. මීට වසර 11කට පෙර 2009 මැයි 19 වෙනිදා අපි වසර 30කට ආසන්න කාලයක් මේ රටට සාපයක් වූ බෙදුම්වාදී ත්‍රස්තවාදයේ සහ මුලින්ම පරාජය කළා. සේනාධිනායකයා ලෙස ඒ සඳහා නායකත්වයේ සැපයුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. ත්‍රස්තවාදය අවසන් කිරීම මගින් ජනතාවට බියෙන් සහ සැකෙන් තොරව ජීවත් වීමටත් තම මානව අයිතිවාසිකම් නිදහසේ භුක්ති විඳීමටත් ඒ අනුව ඉඩකඩ සැලසුණා. අන්තවාදීන්ට අවශ්‍ය වන්නේ අපව බෙදාවෙන් කරන්නටයි. ඔවුන්ගේ අරමුණ ඉටු වුණා නම් අපේ ඉතිහාසය වෙනස් වෙනවා. ජනතාව එකිනෙකාට වෛර කරන, දේශ සීමාවන් සඳහා නිරන්තරයෙන් සටන් කරන යුදබිය ජන ජීවිතයේ කොටසක් බවට පත් වූ එක් අවාසනාවන්ත බෙදුණු රටක් බවට ශ්‍රී ලංකාව පත් වෙනවා. එහෙමනම් ඒක වැළකුණේ කොහොමද? දශක 3ක කාලයක් පුරා මේ ජයග්‍රහණය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ ජෙනරාල් කොබ්බෑකඩුව, විජේ විමලරත්න ඇතුළු සියලුම රණවිරුවන්ට මේ අවස්ථාවේදී ගෞරවය කෘතවේදීත්වය පළ කරනවා. යුද හමුදාවේ අවුරුදු 20ක සක්‍රීය සේවයේ යෙදුණු නිලධාරියෙකු විදියටත්, පසුව අවුරුදු 10ක් ආරක්ෂක ලේකම්වරයා විදියටත්, පුරවැසියෙක් විදියටත් අපේ රණවිරුවන් කළ කැපකිරීම පිළිබඳව මට ඉතා හොඳ අවබෝධයක් තියෙනවා. යුද්ධයේ වේදනාව මම ඉතා හොඳින් හඳුනනවා. ඒ නිසා විශාල පරිත්‍යාගයක් කොට සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට සාමය උදාකොට දුන් අපේ රණවිරුවන්ට හිමි තැන හා ගෞරවය නැති කිරීමට ගන්නා උත්සාහයන්ට මම කිසිවිට ඉඩ ලබා දෙන්නේ නැහැ කියලා ජනාධිපතිවරයා කියනවා. දැන් මේ තීරණාත්මක ප්‍රකාශය එතුමා තේරෙන සිංහලෙන් කියනවා. ඒ තමයි if any international body or organization continuously target our country and or war heroes using baseless allegations, පතනම් විරහිත චෝදනා නගාගෙන දිගින් දිගටම අපේ රට ඉලක්ක කර ගන්නවා නම් කිසිම සංවිධානයක් හෝ කිසිදු ජාත්‍යන්තර සංවිධානයක් හෝ රටක්, I will also not hesitate to withdraw Sri Lanka from such bodies or organization. තේරෙන සිංහලෙන් කියනවා එහෙම වුණොත් අපි ශ්‍රී ලංකාව ඒවයින් ඉවත් වෙන්න පසුබට වන්නේ නැහැ කියලා. දැන් ප්‍රසාද් මේක කියනවා ඉතින් යමක් තව තියෙනවද? හරි, ඊට පස්සේ අපි කතා කරමු. මම හිතන්නේ විනාඩි 10ක් වගේ තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කතා කරේ. ඊටම කෙටියෙන් කිව්ව අවශ්‍ය කාරණේ. මොකද අපි දන්නවා දැන් රණවිරුවන්ගේ ඉතිහාසය ගත්තම රණවිරුවන්ට දිය යුතු හොඳ උපහාරයක් ඊයේ දුන්නා කියන්නේ දිනුෂ රණවිරුවෙක් තමයි රටේ රාජ්‍ය නායකයා බවට පත් වෙලා තියෙන්නේ. ඒක ඊටමත් වැදගත්. ඒ වගේම තමයි මෙවැනි ප්‍රකාශයක් රණවිරුවන් ඉදිරියේදී මේ ප්‍රතිඥාව දෙන විජයග්‍රාහී දිනේදී රටට අහිත කරන රණවිරුවන්ට අහිත කරන යෝජනා ගෙනාවොත්
ශ්‍රී ලංකාවෙන් ඉවත් වෙනවා කියලා. මම හිතන්නේ ඉතා නොබියව ගත්තු එඩිතර දේශපාලන තීන්දුවක්. ඉතා නිවැරදි රට වෙනුවෙන් ගත්තු ඒ තීන්දුව. මම හිතන්නේ ඒක කොන්දක් තියෙනවා. ඒක කෙලින් කියන්නේ. අනිත් එක අපිට මතක් වෙනවා දැන් පසුගිය ආණ්ඩුව කාලයේදී රණවිරුවන්ට සහ රටට එරෙහිව සමහර රටවල් ජිනීවා මානවිකම් සමුළුවට යෝජනා ඉදිරිපත් කරනකොට ශ්‍රී ලංකාව සමානුග්‍රාහකත්වය ලබා දුන්නා. එවැනි රටක් තමයි එවැනි තත්ත්වයක් තිබුණු තැනක තමයි ඉන්පසුව තමයි ජනාධිපතිතුමා මේ දේ කියන්නේ අපි ඉවත් වෙනවා එහෙම කරන්න ආවොත් කියලා. අනිත් එක තමයි එහෙම කියනකොට දිනුෂ මේ ඒ යහපාල ආණ්ඩුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් මම හිතන්නේ අහගෙන හිටියා. මොකද යහපාලනය කාලයේදී එවැනි යෝජනා ආව නම් ඒව වළක්වා ගන්න තිබුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට. නමුත් මම හිතන්නේ අර විවිධායකයා හා ව්‍යවස්ථාධායක අතර තියෙන මතගැටුමක් ප්‍රශ්නයක් වුණා. ඒ වගේම තමයි ඔබට මතකද දිනුෂ දැන් පසුගිය ආණ්ඩුව කාලයේදී ආබාධිත රණවිරුවන් කොටු උද්ඝෝෂණය කරා. ඔවුන්ගේ ආබාධිත තත්ත්වයන් තවත් වැඩි කරගන්න ප්‍රහාර එල්ල වුණා. සමහරුන්ගේ ඇස් අහිමි වුණා. ඉතින් එවැනි තත්ත්වයකුත් තිබුණා. මම හිතන්නේ එවැනි තත්ත්වයන් බලනකොට මේක ඉතාමත්ම හොඳ රණවිරුවන්ට සැනසුම් සුසුම් හෙලන්න පුළුවන්. ඒ වගේම රණවිරුවෙක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරයා පත් කිරීමේ වගකීම බාරගත් අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයාටත් මෙහි ගෞරවය හිමි වෙනවා. ඔබ පහුගිය නායකයෝ පිළිබඳ සඳහන් කළා ජනාධිපතිවරයා මේ කරපු ප්‍රකාශය හුදෙක් නිකම් බෙරයක් වැයුවා නෙවෙයි. මෙන්න මේක බෙරගෙඩියක් ඇතුළ පුහුයි සද්ද විතරයි. එහෙම අත්දැකීම් අපිට තියෙනවා. මේ කරපු ප්‍රකාශය පදනම් රහිතයි කියලා කිසිවෙකුට තර්ක කරන්න බෑ. මොකද ඊයේ දවසේම ඒක ඔප්පු කරලා පෙන්වන අනිත් පැත්තෙන් යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨෝ 177ක් උසස් කරිති ලංකාදීපේ වාර්තා කරනවා. බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මේජර් ජෙනරාල් නිලයට අර ජනාධිපතිවරයා කරපු ප්‍රකාශය නැවත වතාවක් ඒ කියන්නේ ක්‍රියාවෙන්ම තහවුරු වෙනවා මේ කාරණාවත් එක්ක. විජයග්‍රහණයේ සමරුව නිමිත්තෙන් යුද හමුදාවේ සෙසු නිලයන්හි 14617 දෙනෙක් යුද හමුදාපතිවරයා විසින් ඉක්ුත් 17 වෙනිදා ඊළඟ නිලයට උසස් කරන ලැබුවා. මේ අතර ඉන්නවා මේජර්වරුන් 39 දෙනෙක් සහ දෙවනි ලුතිනන්වරුන් 60 දෙනෙක්. ඒ වගේම බ්‍රිගේඩියර්වරුන් 5 දෙනෙක්. මේජර් ජෙනරාල් තනතුරට උසස් වීම ලැබූ බ්‍රිගේඩියර්වරුන් 5 දෙනා අතර මෑතකදී ඉමහත් ආන්දෝලනයකට ලක් වූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාද වෙති යුද හමුදා මුලස්ථානයේ පවසනවා. LTTE හිතවාදීන් පිරිසක් 2018 දී බ්‍රිතාන්‍යයේදී ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පවත්වන ලද අවස්ථාවේදී තර්ජනාත්මක හස්ස සංඥාවක් කළේයි බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහත්මයාට චෝදනා එල්ල වුණා. එවකට ඔහු බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයෙක් විදිහට කටයුතු කළා. මේ සිද්ධිය සම්බන්ධයෙන් ස්ටර්ලින් පවුන්ඩ් 2400ක දඩයකුත් නියමුණා එතුමාට. ප්‍රියංක ප්‍රනාන්දුත් ඊයේ දවසේදී එහෙම නැත්නම් 17 වෙනිදා උසස් වෙනවා මේජර් ජෙනරාල් තනතුරට බ්‍රිගේඩියර් තනතුරේ ඉඳලා. අර ජනාධිපතිවරයා කියපු කතාවක් මේවකට චෝදනා ආව එහෙම නැත්නම් තර්ජන ආපු බව දන්නවා. හැබැයි ඒ තර්ජන වලට ලක්ුන්නේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු, බ්‍රිගේඩියර් චන්දන මුණසිංහ, බ්‍රිගේඩියර් ජගත් කොඩිතුවක්කු, බ්‍රිගේඩියර් හරේන්ද්‍ර රණසිංහ, බ්‍රිගේඩියර් චන්දන වීරසූරිය මේජර් ජෙනරාල් නිලයට උසස් වූ බව අද ලංකාදීපේ වාර්තා කරනවා. දිනුෂ එතෙන්ද අපි දැක්කම මේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහත්මයාට මේ අවස්ථාව උදා වුණු අවස්ථාවේදී කුමක් දුනේ? ශ්‍රී ලංකාවේ රජය ඒ අදාළ අංශ කටයුතු කරාද? මොකද ඔහු ගෙන්වා ගැනීමට පමණයි කටයුතු කරේ. අවශ්‍ය උත්තර ලබා දුන්නේ නැහැ. මම කියන්නේ අන්න ඒක තමයි රාජතාන්ත්‍රික ස්වභාවය කියන්නේ. අවශ්‍ය උත්තර ඒ වෙලාවේ ලබා දෙන්න රට වෙනුවෙන්. සියලුම රටවල් රට වෙනුවෙන් වැඩ කරන නායකයින් ඉන්නව නම් එහෙමයි කළ යුත්තේ. තවත් මට විනාඩියක් දෙන්න දිනුෂ දැන් කොටි සංවිධානයේ විසින් මරා දමන ලද ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් කිහිප දෙනෙක්ගේ නම් මතක් වෙනවා. දැන් මේජර් ජෙනසිල් කොබ්බැගඩුව, බ්‍රිගේඩියර් විජය විමරත්ත, වයිස් අඩ්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු, මේජර් ජනරාල් ලකී විජේරත්න, මේජර් ජනරාල් ජානක පෙරේරා, රියාද් මිරාල් මොහන් ජයමහ, මේජර් ජනරාල් පාරමී කුලතුංග, බ්‍රිගේඩියර් පර්සි ප්‍රනාන්දු, බ්‍රිගේඩියර් ලැරි විජේරත්න ඇතුළු මේ මහත්වරුන් රසක්ම ඉන්නවා. මම හිතන්නේ මම මේ ජ්‍යෙෂ්ඨින් පිරිසගේ නම් පමණයි ප්‍රකාශ කළේ. ඔබට බත්තරමුල්ලේ රණවිරු ස්මාරක අභ්‍යාසයට ගියාම 28000කට ආසන්න ප්‍රමාණයක නාම ලේඛනය තියෙනවා. ඊයේ පුවත්පතකක් දැක්කා මේ නමට පන දුන්නු අම්මා මේ පන දාගෙන නම හොයනවා කියලා. ඉතින් මම හිතා ඊටමත් සංවේදීකාරී මොකද ඊ අර ආරක්ෂක උපදේශ මත සෞඛ්‍ය උපදේශ මත එහෙම මම හිතන්නේ නම් බලන්න තත්වයක් ඇතුනේ නැහැ. ඒ කලින් අවස්ථාවක සමරුමක සෑරුවක් තමයි පළ කරලා තිබුණේ දිනෝෂ. ඔව්. ඒ වගේම ආබාධිත වෙච්ච රණවිරුවන් පවා මේ මොහොතේදී හරියට දරුවන් පිරිසක් බලා ගන්නවා වගේ මේ දේශයට වගේ කියන තාත්තලා බලාගෙන ඉන්නවා. ශ්‍රී ලංකාවට අන්තවාදී තර්ජන නැහැ කියලා දිනමිණු පුවත්පත වාර්තා කරන පුවතක් උඩට අරන් කියවන්න කැමති ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහත්මයායි මේ ප්‍රකාශය කරන්නේ. ඒ අනුව සමාජ මාධ්‍ය ජාලා තුළ පැතිරෙන ප්‍රවෘත්තියන්හි සත්‍යක් නොමැති බව
එතුමා සඳහන් කරනවා බුද්ධ්‍යංශවලට ශ්‍රී ලංකාව තුළ අන්තවාදී තර්ජන සම්බන්ධයෙන් තොරතුරු ලැබී නොමැති බව පවසන ආරක්ෂක ලේකම්වරයා කොරෝනා වෛරස් වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා යුද හමුදාව සහ පොලිසිය කටයුතු කරන අතරතුරේදීම ජාතික ආරක්ෂාව පිළිබඳව කිසි විටක තොරතුරු එහෙම නැත්නම් ඒ පිළිබඳව කටයුතු පමා කළා නැහැ, පසුබට වෙන්නේ නැහැ. ඒ පිළිබඳව කටයුතු කරන්න කියලා ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරනවා. අද අරුණ පුවත්පත සුපුරුදු පරිදි වාර්තා කරනවා COVID-19 ව්‍යාප්තිය පිළිබඳව ලෝකපුරා කොවිඩ් රෝගීන් 49 ලක්ෂ 24372ක් වාර්තා වෙන වගේ අරුණ පුවත්පත සඳහන් කරනවා. ලක්ෂ 50කට ආසන්න පිරිසක් කොවිඩ් ආසාදිතයන් ලෝකපුරා ඉන්නවා. ඒ අතරින් 3,20,816 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. ඇමරික එක්සත් ජනපදයේ රුසියාව ස්පාඤ්ඤය තමයි මේ ආසාදිතයන් ලයිස්තුවේ ඉදිරියෙන් ඉන්නේ. ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන්ගේ ව්‍යාප්තිය කොහොමද කියලා වාර්තා කරනවා ඊයේ දවසේදී 1000 ඉක්මවා යනවා. මොකද ඊයේ දවසේදී රෝගීන් 29 දෙනෙක් වාර්තා වෙනවා ඒත් නිරෝධායන මධ්‍යස්ථානයකින්. ඒ 29 දෙනා වාර්තා වීමත් එක්ක 1021 දක්වා වර්ධනය වෙනවා. ලංකාදීපය කියන්නේ 1023යි කියලා. සූ ගණන 569යි, මියගේ ගණන 9යි. අරුණ පුවත්පතත් වාර්තා කරනවා ලංකාදීපය කියන විදිහට 569කට සුවයි මේ වෙනකොට කොරෝනා රෝගීන් 1023කට. දැන් ඉතාලි තත්ත්වය ගත්තම දැන් අන්තිම දින කිහිපයේදී දිනක මරණ සංඛ්‍යාව 100කට වඩා අඩු වෙලා තියෙනවා. ඒක මම තවද ප්‍රවෘත්තියක්. ඒ වගේම ඔබ කිව්වා යුරෝපීය රටවල වලට වඩා දැන් ලතින් ඇමරිකානු රටවල තමයි මේ ප්‍රබලතාවය වැඩි වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම බ්‍රසීල් වගේ රටවල් 5ක 2 ලක්ෂයක් වූ පිරිසක් මම හිතන්නේ ආසාදිතව ඉන්නවා. මේක තමයි වැදගත් වෙන්නේ. මම හිතන්නේ මේක යම්කිසි ආකාරයක සංක්‍රමණය වීමක් තියෙනවා යම් යම් රටවල සහ යම් යම් කලාපවලට මේ වෙලාවේ. ඔව්. සුදුවැල්ලෙන් මතු කොරෝනා පොකුර දැන් ඔක්කොම මැලවිලා කියලා වාර්තා කරන්නේ අද ලංකාදීප පුවත්පත. අවසන් රෝගියා හමුුනේ අප්‍රේල් 20. සුදුවැල්ලේ කොරෝනා පොකුරු දැන් ඔක්කොම මැලවිලා. ඒ වගේම ලංකාදීපය මීට අදාළ පුවත් ගණනාවක් වාර්තා කරනවා. අවදානම් නොවන දිස්ත්‍රික්ක අතර බස් ධාවනය අද සිටම ආරම්භ වෙලා තියෙනවා. ඒ අනුව ඉංගියක් පළ වෙනවා 25 වෙනිදාට පස්සේ. ඒ කියන්නේ ලබන සඳුදායින් පස්සේ රට මීට වඩා සාමාන්‍ය කටයුතු සඳහා ලිහිල් වෙයි කියලා. ඒ කියන්නේ දිස්ත්‍රික්ක වශයෙන් මාරුවීමේ හැකියාව මම හිතන්නේ තියෙනවා. ඔව්. දුම්රියේ කලින් ආසන වෙන් කර ගැනීම අද සිට අවශ්‍ය වන්නේ නැහැ කියලා ලංකාදීපය කියනවා. ලංකමින් කාර්යාලය ප්‍රවාහන සේවයක් රාජ්‍ය සේවකයන්ට පමණයි. හැබැයි මේ සේවය RMV හෙටේ ඉඳලා වැඩ. ඒ අතර මේ දවස්වල කෝච්චිය යද්දී එහෙම මේ SMS එකනේ පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ ඔෆිස් එකෙන් ආපු SMS එක පෙන්වුවාම කෝච්චිය යන්න පුළුවන් පෞද්ගලික අංශයේ සේවකයන්ට. හරි බෙද්දියක් වෙලා තියෙනවා. වේයන්ගොඩ පැත්තෙන් වාර්තා වෙන්නේ සුදු ඔයා හෙට වැඩට එන්න. ගෑනු ළමෙක් ස්ටේෂන් එකට ඇවිල්ලා තමන්ට ඔෆිස් එකෙන් එවපු SMS එක පෙන්නලා තියෙනවා. නිලධාරීන්ට ඒ කවුන්ටරේ හිටපු ඇස් උඩ ගිහිල්ලා තියෙනවා. මොකද SMS එකේ තිබිලා තියෙන්නේ සුදු ඔයා හෙට වැඩට එන්න කියන පණිවිඩය. ඒක නිසා ටිකක් ප්‍රවේශමින් සමහරවිට එවැනි තත්ත්වයක් මම හිතන්නේ මේ වැඩට ගෙන්න ගන්න ඒ කියන්නේ මේ දිරි ගන්නවන්න මේ වගේ කෙටි පණිවිඩ සමහරට රාජ්‍ය ආයතන යවන්නත් පුළුවන්. මොකද දැන් මේ සංගීත ලබා දුන්නා මහල් නිවාස වන අයට ඒ උද්‍යෝගය වඩවන්න නිරෝධායන කටයුතු සාර්ථක කරගන්න. ඒ නිසා ඔබ දිනුෂ කිව්වා ආකාරයේ වගේ දේවල් මම හිතන්නේ ඉදිරියේදී ගියත් ඒක ඉතර පුදු වෙන දෙයක් නෑ. ඔව් මේක හැබැයි ආයතන ප්‍රධානියා නෙවෙයි එහෙම කියලා තියෙන්නේ. ඊළඟට ජිම් අරින්න අවසර තියෙනවා කියලා කොන්දේසි මත උදේජීවක නායක අරුණට වාර්තා කරනවා. කොන්දේසි මත ජිම් අරින්නත් අවසර. හිත හදාගත්තා නම් ඇඟ හදාගන්නත් පුළුවන්. මුදල මත්‍යංශයේ භාණ්ඩාගාරයේ නිලධාරීහු මැව් වැටිපෙන් කොටසක් දෙති කියලා ලංකාදීපය වාර්තා කරනවා. ඒ අතරේ සාර්ථකව කොරෝනා මර්ධනය කළ කේරළ සෞඛ්‍ය ඇමතිට එජාප නායකයාගෙන් පැසසුම් කියලා ප්‍රාන්ත සෞඛ්‍ය ඇමතිවරියකටත් ස්තුතිය පළ කරලා තියෙනවා. මුළු මහත් ලෝකෙට බලපා ඇති මාරාන්තික කොරෝනා වසංගතය තත්ත්වයේ ඵලදායී ලෙස පාලනය කිරීමට කේරළයේ සමත් වීම පිළිබඳ මගේ දැඩි අවධානය යොමු ඇත කියලා කේරළ සෞඛ්‍ය ඇමතිවරියට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා පැසසුම් පළ කරනවා. ඉතින් අපේ යුද හමුදාවට එහෙම පැසසුම් පළ කරලා නැද්ද සෞඛ්‍ය අංශවලට? එතුමාට මේ ලංකාවෙත් සෑහෙන්න පාලනය කරයි කියලා දැන් චීනය පවා කියනවනේ දිනුෂ. ලෝක සෞඛ්‍ය සංවිධානයක් කියනවනේ. ඉතින් කේරළය වගේම අපේ රටෙත් සෞඛ්‍ය අංශවලට සහ හමුදාවට ස්තුතිය පළ කරන්න හොඳ නැද්ද නේද? එතුමා හොඳයි මේ දවස්වල ලියුම් ලියනවා. ඔය සෑහෙන අමාරුවෙන් හොයාගත්ත කේරළේ ඔන්නේ අන්තම් ගොඩ දාගත්තා කියලා. පොලිසිය ඒකක 3ක පුටු වෙනසක් තියෙන බව වාර්තා කරනවා අද දිනමින පුවත්පත. ඒ අනුව පොලිස් දෙපාර්තමේන්තුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ත්‍රස්ස විමර්ශන කොට්ටාසය සහ බස්නාහිර පළාත් බුද්ධි කොට්ටාසය කියන අංශවල වෙනසක් පුටුවල සිද්ධ වෙනවා කියලා ගායන කුමාර වීරසිංහ වාර්තා කරනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැනට අධ්‍යක්ෂ ධූරය දරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිලකරත්න මහත්මයා වෙනත් විශේෂ පොලිස් අංශයකට යොමු කිරීමටත්
එහිදී ඇතිවන පුරප්පාඩුව සඳහා ත්‍රස්ස විමර්ශන කොට්ටාසේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්ලිසු මහතා පත් කිරීමටත් නියමිතව තිබෙනවලු. ත්‍රස්ස විමර්ශන කොට්ටාසේ අධ්‍යක්ෂ ධූරයට පත් කිරීමට නියමිතව ඇත්තේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ටාසේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතාය. බස්නාහිර පළාත් බුද්ධි කොට්ටාසයට පත් කිරීමට නිශ්චිත නිලධාරියෙක් මෙතෙක් නම් වී නැතයි පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග පවසන බව තමයි ගයන් කුමාර වීරසිංහ වාර්තා කර සිටින්නේ. පුවත් ගණනාවක් තියෙනවා. අපි විමසන්න සූදානම් මේ විරාමයෙන් පස්සේ. යලිත අපි උදේ පත්තර අතර එළිදරව් කරන්න සූදානම් එළිවෙන්න කලින් අද ජාතික පුවත්පත් වාර්තා කරන පුවත් දිනමින කියනවා සජිත්ගේ පක්ෂයේ නාම යෝජනාවලට එරෙහි පෙත්සම් වලට විරෝධතා ගොනු කරේ කියලා නිල්කා මැදගෙදරයි වාර්තා කර සිටින්නේ. යනු සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය විසින් එහි මහලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මහතාගේ අත්සනින් ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් කර ඇති නාම යෝජනා පත නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් සීමිත විරෝධතා එල්ල වී තිබෙන බව දිනමින පුවත්පත වාර්තා කර සිටිනවා මුල් පිටුවේම. ඒ අතරේ සජිත් පිලේ නාම යෝජනා අභියෝගයකට ලක් කළේ එජාප කුලීකාරයෙක් කියලා මද්දුම්බණ්ඩාර මහත්මයා කරන ප්‍රකාශය අනුරාධා හේරත් මව්බිමට වාර්තා කරනවා. සජිත් පිලේ නාම යෝජනා අභියෝගයට ලක් කළේ එජාප කුලීකාරයෙක් කියලා. ඒකම මේ දිනුෂ දැන් සජිත් පිලේ දැන් මෙහෙම නාම යෝජනා සම්බන්ධයෙන් අර්බුදයක් තියෙනවා නම් දැන් ඒ නිසාද වුන් මේ ඡන්දය සම්බන්ධයෙන් අධිකරණයට යන්නේ. නැවත පරණ පාර්ලිමේන්තුව කැඳවන්න අධිකරණයට යන්නේ ඒ නිසාද කියලා ප්‍රබල චෝදනාවක් එල්ල වෙනවා. මම හිතන්නේ ඒකට තාම උත්තරයක් දීලා නැහැ. ඔව්. ඊයේ නීතිඥ ප්‍රේමනාත් දොළවත්ත මහත්මයාත් ශ්‍රේෂ්ඨ අධිකරණයේදී මාධ්‍ය වෙත් අදහස් දක්වමින් ওই කාරණාව මතක් කළා. මේ ඡන්දේ කල් දාන්න කියලා අධිකරණයට යන්නේ එහෙම ප්‍රශ්න තියෙන උදවිය නේද කියලා. රාජිතගේ ප්‍රතිශෝධන පෙත්සමට කරුණු දක්වන්න නීතිපතිට නොතීසි දිනමිනට වාර්තා කරනවා නිල්කා මැදගෙදර. ඒ වගේම මව්බිම සහ අරුණ පුවත්පත් දෙකේමත් තිබුණා මංගලගෙන් දෙවනි වරටත් පැය 4ක් ප්‍රශ්න කරයි කියලා අර රුපියල් 95 ලක්ෂයක මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් ඡන්දදායකයන් ප්‍රවාහනය කිරීමට අදාළව ඒ වගේම රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයාත් CID විසින් ඊයේ පැය 4ක් ප්‍රශ්න කරලා තිබෙනවා. ඒ නඩු කිහිපයකට අදාළ ලිපිගුණු දෙකක් ඔහු ගාව තියෙනවා කියන සිද්ධිය සම්බන්ධයෙන්. මේ ඕගොල්ලන් තියෙනනේ හඬපට වගේම නඩු වලට අදාළ ලිපිගුණුත් තියෙනවා. මම හිතන්නේ ඔහු මම හිතන්නේ සංරක්ෂණය කරනවද දන්නේ නැහැ මේ සියලුම දේවල් විනෝදාංශයක් විදියට. චණ්ඩියා තිරේ විතරක් නෙවෙයි ඔන්න චණ්ඩියා නිසා දින 5ට මරණ 7යි කියලා වාර්තා කරන්නේ අරුණ පුවත්පත. අම්ෆන් ඡණ්ඩ වීමෙන් දින 5ට මරණ 7යි. දිස්ත්‍රික්ක 6කට අදත් දහරානිපාත වැසි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 5කට රතු නිවේදන කියලා වාර්තා කර සිටිනවා අද අරුණ පුවත්පත. ඒ වගේම බලන්න මේ වාර්තාව අතරතුරේදී ඊයේ ගංවතුර නිසා ඇතිවෙච්ච තත්ත්වය කොයි වගේද කියලා වාර්තා කර සිටිනවා අරුණ පුවත්පත. ඡායාරූප සහිතව ගාලුවරායේ බෝයාව හානියට පත්වලා තියෙනවා. ඊට පස්සේ හැටන් යට වෙලා ඊළඟට දරවල වතුර ඊට පස්සේ කැලණියත් යට වෙලා පාසල් දරුවෝ පිරිසක් යුනිෆෝම් එක පිටින් නිලැඳුම පිටින්ම ඊයේ අම්ෆන් ඡණ්ඩ වීමෙන් දින 5ට මරණ 7යි. කෑගල්ල දිස්ත්‍රික්කයේ මරණ 2යි, කළුතර දිස්ත්‍රික්කයේ මරණ 2යි, අනුරාධපුර දිස්ත්‍රික්කෙන් 1 මරණයයි, රත්නපුර දිස්ත්‍රික්කෙන් මරණ 2යි වාර්තා වෙලා තිබෙනවා. ඊයේ රත්නපුරදී මෙහි ගිහිල්ලා තියෙන 34 හැවිරිදි කාන්තාවක් සහ 9 හැවිරිදි පිරිමි දරුවෙක්. ඒ වගේම මේ වෙනකොට අප්‍රේල් 15 වෙනිදා සිට 23 වෙනිදා අප්‍රේල් 15 වෙනිදා ඉඳලා මේ දක්වා දිස්ත්‍රික්ක 23ක පවුල් 4901කට අයත් පුද්ගලයන් 17402ක් මේ නිසා පීඩාවට පත්වලා තිබෙනවා. විශේෂයෙන්ම අද දවසේදී තද සුළං සමග නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල සහ මාතර කියන දිස්ත්‍රික්කවලට මිලිමීටර 200ට වඩා වැසි ඇතිවන බවට කාලගුණිකා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරනවා. දකුණු බස්නාහිර, සබරගමු සහ මධ්‍යම පළාත් වල වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදු වන බවත් ඒ රතු නිවේදනයේ සඳහන් වෙනවා. දිනෝෂ දැන් අපි කියනවා සුළඟේ වේගයත් සමග මේ මොහොදු යෑම, දීවර කටයුතු, නාවික කටයුතු වලින් වළකී සිටින කියලා දැඩිව කියනවා. ඒ කියන්නේ ඒ ඉල්ලීමට අහුම්කම් දෙන්න සමහරු ඒක ඉතර ගණන් ගන්නේ නැහැ තවමත්. ඔව්. දැන් මෙහෙම වැස්ස එනවත් එක්කම අර පහුගිය කාලේ ගෙදර හිටියා, පහුගිය කාලේ හොඳට පෑවුවා, මතක් කරා ඩෙන්ගු අවදානම මතුවේයි කියලා. අපි මිට දවස් දෙකකට කලින් වාර්තා කළා ඩෙන්ගු වලින් මේ වෙනකොට මරණ 2ක් සිද්ධ වෙලා තියෙනවා කියලා අනුරාධපුර දිස්ත්‍රික්කයේ. ඒ නිසා වැස්ස ටිකක් පායපු ගමන් හරි පොඩ්ඩක් බලන්න පොල් කටුවල වතුර පිරීලා ඇති, වතුර රැඳෙන තැන් ඇති. ඩෙන්ගු මදුරුවන්ට බෝ වෙන්න ඔබව ඩෙන්ගු රෝගීන් බවට පත් කරන්න වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. අද මව්බිම සඳහන් කරනවා මහචන්දයට එරෙහි පෙත්සම් අධිකරණයේ පෙනී සිටින්න කරුට නොතීසි කියලා මහමැතිවරණයට අදාළ පෙත්සම් සම්බන්ධ පුවත තමයි මේ වාර්තා කරන්නේ.
කමල් මහේන්ද්‍ර වීරරත්න මවබිමට වාර්තා කරනවා මේ කාරණාව. ජුනි 20 වෙනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහමැතිවරණය අත්හිටුවන ලෙස ඉල්ලා ගොනු කොට ඇති පෙත්සම අතරින් එක පෙත්සමක වග උත්තරකරුවෙකු වශයෙන් නම් කොට සිටින බැවින් හිටපු කතානායක කරු ජයසූරිය මහතාට අද පෙරවරු 10ට පැවැත්වෙන පෙත්සම් විභාගය සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි බහර දෙන මෙන් පෙත්සම් විභාගය කරන ලද පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඊයේ නියෝග කරනවා. ඊයේ සහ පෙරේද දවස් දෙකේදී මේකේ තීන්දුවක් ප්‍රකාශයටපත් කිරීමට නියමිතව තිබුණා. හැබැයි අද දවසටත් කල් ගියා. කොමුණත් ඊයේ දෙවදිනට රැස් වුණාට පස්සේ සමගි ජනබලවේගය වෙනුවෙන් එහි මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහත්මයා යොමු කර තිබූ පෙත්සම වෙනුවෙන් නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහත්මයා කරුණු දැක්වුවා. එතනදී කියනවා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයා නිකුත් කරපු ගැසට් පත්‍රයට අදාළ කාලය මාස 3 සම්පූර්ණ වන දිනය වූ ඉක්ුත් දිනේ වූ ජුනි මාස 3 වෙනිදා. ඒ කියන්නේ ගැසට් නිවේදනයේ මාස 3 සම්පූර්ණ වෙන්නේ එළඹෙන ජුනි 3 වෙනිදා. මේ වන විට ඒ තත්ත්වය මත මේ වන විට තියෙන තත්ත්වය අනුව මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නැහැ. ඒ නිසා ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ඉබේම අහෝසි වෙනවා. ඒ අනුව පැවති පාර්ලිමේන්තුව තවමත් සිය බලකාල සීමාව නොඉක්මවා ඇති බැවින් ඒ ඉබේම බලාත්මක වෙනවා කියලා නීතිඥවරයා කරුණු දක්වනවා. එතකොට අගවිනිසුරුතුමා ප්‍රශ්න කරනවා ඔබ අභියෝග කරනු ලබන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ප්‍රකාශනය සම්බන්ධයෙන් පමණක්ද කියලා. එතකොට නීතිඥයා කියනවා ඇත්තෙන්ම ඔව් ගරු ස්වාමීනි කියලා. දැන් මේකට අදාළ තවත් ලිපියක් පළ වෙනවා අද අරුණ පුවත්පතේ 7 වෙනි පිටුවේ කරන්න බැරි දේ කරන්න කියලා නීතිය බල කරන්නේ නැහැ කියලා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය නීතිඥ රාජා ගුණරත්න මහත්මයා එක කරන ප්‍රකාශය. දැන් ඊයේ අගවිනිසුරුතුමා පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥකින් අහනවානේ ඔබ අභියෝග කරන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ප්‍රකාශනය සම්බන්ධයෙන් පමණක්ද කියලා. එතනදී ඒ නීතිඥ කියනවා ඇත්තටම ඔව් කියලා. මෙතනදී ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය නීතිඥ රාජා ගුණරත්න මහත්මයා කියනවා ජනාධිපතිවරයා විසින් ඉතාමත් නිවැරදිව සහ ආණ්ඩුව ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මැතිවරණ දිනය සහ අභිනව පාර්ලිමේන්තුව රැස්වන දිනය ප්‍රකාශයට පත් කරලා තියෙන බව පැහැදිලියි. මෙතනදී මැතිවරණ කොමිසමේ ක්‍රියාමාර්ග තමයි දෝෂසහගත කියලා ඔහු සඳහන් කරනවා. මැතිවරණේ කල් තියෙනවා කියලා මාර්තු 13 වෙනිදා මැතිවරණ කොමිසම මාධ්‍යයට කියනවා. ඒත් 24 3 වගන්තියට ප්‍රකාරව මැතිවරණයට අලුත් දිනයක් දුන්නේ නැහැ. ඔන්න ප්‍රශ්නේ මතුවෙන තැන. ඒ අනුව කොහොමනත් කරන්න බැරි දෙයක් කරන්න කියලා නීතිය බල කරන්නේ නැහැ. මේකට අදාළ නීති මූලධර්ම කීපයක් තියෙනවා. කළ නොහැකි දෙයක් කිරීමට නීතිය බල නොකරයි කියන මූලධර්මයේ සහ නෛතික බලධාරියාට ඉටු කළ නොහැකි දෙයක් සඳහා මුක්තිය ලැබේ කියන මේ නෛතික වගකීම් මත ජනාධිපතිවරයා කටයුතු කර තිබෙන බවත් නීතිඥ රාජා ගුණරත්න මහත්මයා සඳහන් කරනවා. ප්‍රායෝගිකත්වය කියන එක ඉතා වැදගත් දිනෝෂ. අනිත් එක තමයි දැන් සුරේන් ප්‍රනාන්දු නීතිඥතුමා කියන තවත් කාරණයක් තමයි ජනාධිපතිතුමාට තියෙන අනුග්‍රහස්ථාවේ ව්‍යවස්ථාවේ 3 වෙනි වගන්තිය යටතේ ජනතා පරමාධිපත්‍ය බලය. ඔහු කියනවා දැන් ඒ අනුව පාර්ලිමේන්තුව කැඳවන්න ඕන. හැබැයි ඒ කැඳවන්නේ පරණ පාර්ලිමේන්තුව. නමුත් ජනතා පරමාධිපත්‍ය කියලා නැහැ. පරණ පාර්ලිමේන්තුව කැඳවන්නේ ජනතා පරමාධිපත්‍යයේ තියෙන ජනාධිපතිතුමාට පුළුවන් ඒ වෙලාවේ රට වෙනුවෙන් අවශ්‍ය තීන්දුව ගන්න. මොකද රට අරාජික වෙන්න දෙන්න බෑ. ඒ නිසා තමයි ජනාධිපතිතුමා තීන්දුව ගත්තේ. ඒ තීන්දුව අනුව තමයි මැතිවරණ කොමිසම ඉදිරියේදී කටයුතු කරගෙන යන්නේ. මොකද අපි දන්නවා රට අරාජික වෙන්න බෑ. ඒතර නියමිත වෙලාවේදී කියන්නේ සෞඛ්‍ය බලධාරීන් කියන දිනයකදී සුදුසු පරිදි මැතිවරණය පවත්වයි. ඉන්පසුව තමයි අභිනව පාර්ලිමේන්තුව කැඳවන්නේ. නමුත් පැරණි පාර්ලිමේන්තුව කැඳවන්නේ කියලා මේ කොහෙවත් නැහැ. මම හිතන්නේ අනික තමයි මේ පටලවාගෙන තියෙන්නේ. එකම ඉල්ලීමයි කියන්නේ මේ ගැසට් නිවේදනය අවලංගු කරන කියන එක විතරයි. නමුත් කොවිඩ් කියලා වසංගතයක් තියෙන බවත් ඔවුන් පිළිගන්නවා. දැන් ඒකට දෙන ප්‍රායෝගික විසඳුම ගැන කතා කරන්නේත් නැහැ. ඔය රාජා ගුණරත්න මහත්මයා තමන්ගේ ලිපියේ කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වෙනි ව්‍යවස්ථාවෙන් කියලා තියෙන විදිහට අපේ රටේ පරමාධිපත්‍ය බලයේ අයිති ජනතාවට. ඒක අත්හරින්න බෑ. මැතිවරණයේ නොපවත්වනවා කියන්නේ ජනතා පරමාධිපත්‍ය අත්හැරීමක්. මැතිවරණය පවත්වන්න බැරි බවක් ජනාධිපතිවරයා කියලා නැහැ කියලා ඔහු තමන්ගේ ප්‍රකාශය සම්පූර්ණ කරනවා. ඒ අතරේ හූල් එළවල තියෙනවා මැතිවරණ කොමිසම් කාර්යාලයේ නිලධාරීන් හූල් ප්‍රසිද්ධියේම නිරෝධායන නීති කඩයි එංගලන්තයේ සිට දියණිය දින 14න් කොමිසමට අරන් ඇවිත් තියෙන යාපනයේ සහකාර කොමසාරිස්වරයාගේ වාහනයෙන් මේ බව වාර්තා කර සිටිනවා අද දිවයින පුවත්පතත් ඒ වගේම මවබිම් පුවත්පතත් එංගලන්තයේ සිට මෙරටට පැමිණ මීගමුවේ ජෙට්වින් බ්ලූ නිරෝධායන හෝටලයේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනට ලක් වෙමින් සිටි මැතිවරණ කොමිසමේ සමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතාගේ දියණිය දින 14ක නිරෝධායන කාලය අවසන් වූ පෙරේදාම සිය පියා හා සොහොයුරා සමග මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට පැමිණීම මහත් ආන්දෝලනයකට තුඩු දෙන සිද්ධියක් බවට පත් වී තිබේ.
ඉල්ලනි හූල් නැමැති ඇය ඊයේ දිනේද සිය පියා සමග මැතිවරණ කොමිසම වෙත පැමිණ ඇති අතර දින 14ක නිරෝධායනට ලක් වූ අනෙකුත් සියලු දෙනා තවත් දින 14ක කාලයක් සිය නිවසේ නිරෝධායනට ලක් විය යුතුව තිබියදී සියලු නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ඇය හා ඇගේ පියා මෙසේ හැසිරීම තුළ මැතිවරණ කොමිසමේ අනිකුත් නිලධාරීන්ගේ හා කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය බලවත් අනුතරට ලක් වී තිබෙනවා. තවත් කාරණාවක් ගෙන හර දක්වනවා. යාපනයේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයාගේ අංක WP PF 78.2 දරන කළු පැහැති මිඩිසුබිෂි ඩබල් කැබ් නිල රථයෙන් ඔහුගේ රියදුරාද සමග යාපනයේ සිට පහුගිය ඉරිදා සිය පුත්‍රයා සමග කොළඹට පැමිණ ඇති මහාචාර්ය හූල් එමරියෙන්ම මීගමුවට ගොස් නිරෝධායනය අවසන් කළ දියණියද රැගෙන කෙලින්ම පැමිණ ඇත්තේ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය වෙතය. එතකොට මේ කැබ්රිය අයිති යාපනයේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට. යාපනයේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයාගේ කැබ්රිය රත්නජීවන් හූල් පාවිච්චි කරනවා. හැබැයි ඔහු දීමනාවක් විදිහට ප්‍රවාහන දීමනාව විදිහට රුපියල් 50,000ක් වෙනම ගන්නවා. එහෙම අරගෙන යාපනයේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයාගේ කැබ් එක තමයි බලෙන් පාවිච්චි කරන්නේ. මේ තමයි ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයෙකුගේ ක්‍රියාකලාපය. එතකොට දැන් අපි දන්නවා දැන් නීතිය ගැන කතා කරනෝනේ හුඟක්ම. හුල් මහත්මයා අධිකරණයට යනවා පෙස්සන් දානවා. ඉතින් නීතිය ගැන කතා කරනකොට සදාචාරම ප්‍රතිපත්තිය මේ වගේ කටයුතු කරනවා. මම හිතන්නේ දැන් දින 14ක් නිරෝධායනය ගෙදර ඉන්න ඕන කියලා අනිවාර්යෙන් කියද්දි ස්වයං නිරෝධායනය අර නිරෝධායනයෙන් පස්සේ ඒක කඩ කරන්න බෑ කාටවත්. ඒක මූලික නීතියක් බවට පත් වෙනවා. එතකොට මම අහන්නේ දැන් රත්නජීවන් හුල් මහත්මයා වෙනුවෙන් පෙනී සිටින සිවිල් සංවිධාන NGO මහත්තුරු නෝනලා මේවා දකින්නේ නැද්ද? මොකද මේ කොරෝනා වෛරසය මැතිවරණ කොමිසමට බෝ කිරීමේ උවමනාවක් තියනවද? එහෙම ඡන්දෙට මොකද වෙන්නේ? අපි මේවා මේ විහිළුවට කියන කතා නෙවෙයි. මම කියන්නේ මේ වෙන දේවල් හැටියට මේවා ගැන සුපරීක්ෂාකාරීවම හිතන්න වෙනවා. ඔව්. හනුමන්ත සමහර වෙලාවට ගිනි තියයි වල්ගේ මුළු පළාතක් ඒත් අපි ටිකක් විමසිල්ලෙන් ඉන්න ඕනේ. විරාමයක් ලබමු. යලිත අපි සූදානම් උදේ පත්‍ර වාර්තා කරන්න අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරඟ කරන අපේක්ෂකයන් පක්ෂ මූලස්ථානයට එකතු වෙනවා කියලා රැස් වෙනවා කියලා වාර්තා කරනවා අරුණ පුවත්පත. ඒ මැතිවරණය කොහොමද පවත්වන්නේ කියන එක පිළිබඳව සාකච්ඡා කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරඟකරුවෝ අද පක්ෂ මූලස්ථානයට එකතු වෙන්න නියමිතයි. ඒ අතරේ අරුණ පුවත්පතම වාර්තා කරනවා බොක්ස් කළා පක්ෂය හැර නොයන බවට දියුරුම් පෙත්සමකට අත්සන් ගැනීමේ සිද්ධිය පිළිබඳව නිත්‍යනුකූල නොවන ලේඛනවලට අත්සන් කරන්නේ නැහැ කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක තිලංග සුමතිපාල මහත්මයා කියනවා ඔහු කියන විදිහට දියුරුම් ප්‍රකාශයක් කියන්නේ නිත්‍යනුකූල ලියවිල්ලක් ඡායා පිටපත් වලට අත්සන් කරන්න මට පුළුවන් කමක් නැහැ. දියුරුම් ප්‍රකාශයකට අත්සන් කරද්දී රටේ නීතියක් තියෙනවා. සම්මාදාන විනිශ්චයකාරයෙක් හරි නීතිඥවරයෙක් ඉදිරිපිට අත්සන් තැබිය යුතුයි. එහෙම නැතුව අත්සන් කරන්න මට බෑ. මූලිකම දේ දියුරුම් ප්‍රකාශයේ ඡායා පිටපතක් වෙන්න බෑ කියන එක. කොහොමුණත් දයසිරි ජයසේකර මහලේකම්වරයා කියනවා අත්සන් නොකළ අයගේ අත්සන් ඉදිරියේදී ගන්නවා කියලා. මෙහෙම කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කරේ හිටපු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා එම දියුරුම් ප්‍රකාශයට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව අරුණු කළ විමසුමකදී එලෙස දියුරුම් ප්‍රකාශයකට අත්සන් ගත්තේ සමාජිකයන් පක්ෂය හැර යනු ඇතැයි බිය නිසාද කියන එක තමයි ප්‍රශ්න කරන්න මාධ්‍යවේදීන්. හැබැයි එතෙන්දි කියන්නේ පක්ෂය හැර නොවන බවට දියුරුම් ප්‍රකාශයට අත්සන් නොකළ සමාජිකයන්ගෙන් ඉදිරියේදී අත්සන් ගන්නවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක්ක ගිවිසුම්ගත වීමේදී පක්ෂයේ අනන්‍යතාව ආරක්ෂා කර ගැනීම සඳහා මේ පියවර ගත්තා කියලා තමයි දයසිරි ජයසේකර පක්ෂ මහලේකම්වරයා කියා සිටින්නේ. ඒ අතරේ මේ බලහත්කාරයෙන් වගේ අත්සන් ගැනීමක්ද? මොකද මම මතක් කරන අත්සන් කිව්වා දැන් අර හිටපු ජනාධිපති ජයජාර්ද මහත්මයාත් ඒ කාලේ අර කැබිනට් මණ්ඩලය අපි දැක්කේ නෑ. නමුත් කියනවනේ කැබිනට් මණ්ඩලයෙන් අත්සන් අරගෙන තිබුණේ දින රහිත ඉල්ලාස්මී ලබාගෙන තිබුණේ කියලා. එහෙම දෙයක්ද දන්නේ නෑ. මම හිතලා මහින්ද සමරසිංහ මහත්මයාගේ ප්‍රශ්නකුත් තියෙනවා නේද? ඔව්. මහින්ද සමරසිංහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඩොට්ට කියලා වාර්තා කරන්නේ අද මෞබිම් පුවත්පතත් අරුණ පුවත්පතත් මේක වාර්තා කර තිබුණා. ඒ වගේම මෞබිම් පුවත්පතේ සඳහන් කරනවා මේකට මහින්ද සමරසිංහ මහත්මයා දෙන උත්තරේ ඩොට්ට දාන්න මම මේ පක්ෂේ සමාජිකයෙක් නෙවෙයි. මම ඒකෙන් අයින් වෙලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමාජිකත්වය අරගෙන ඉන්නේ කියලා. අරුණ වාර්තා කරනවා දේශපාලන සිරකරුවන් මුදා ගැනීමට TNA ජනපති හමුවීමේ සූදානමක් කියලා. අරුණ පුවත්පත වාර්තා කරන ආකාරයට නායන තරංග ගමගේ වාර්තාව ගෙනෙන්නේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ ජනාධිපති
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හමු වීමට සූදානමින් සිටින බව ආර් සම්බන්ධන මහත්මයා කියනවා. මේ සම්බන්ධයෙන් අපි දැනටමත් අග්‍රාමාත්‍යවරයා එක්ක සාකච්ඡා කරලා තිබෙනවා. ඉතා ඉක්මනින් ජනාධිපතිවරයා හමු වීමට බලාපොරොත්තු වෙනවා කියලා ඔහු සඳහන් කරනවා. පසුගිය අඟහරුවාදා 12 වෙනිදා යාපනය දිස්ත්‍රික්කයේ නියෝජනය කරන දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් මහත්මයා අග්‍රාමාත්‍යවරයා හමු වෙලා දේශපාලන සිරකරුවන්ගේ තොරතුරු ඇතුළත් ලිපියක් බාර දුන්නා. දේශපාලන හේතුන් මත රඳවාගෙන සිටිනවා යයි දෙමළ සන්ධානයේ ප්‍රකාශ කරන සිරකරුවන් 96 දෙනෙකුගේ තොරතුරු මේ ලේඛනයේ අඩංගු අතර ඉන් 47 දෙනෙකුම නිදහස් කිරීම සඳහා ජනාධිපති සමාවක් ඉල්ලා තිබෙන බව තමයි අරුණ පුවත්පත වාර්තා කරන්නේ. කොහොමද මේ ලේඛනය නීතිපති දෙපාර්තමේන්තුවට යවන්න ඕන? දැන් එහිදී බලනවා බරපතල අපරාධකරුවන්ද දේශපාලන සිරකරුවන්ද චෝදනා රහිතද සහිතද කියලා බලනවා. බලලා අධිකරණයෙන් සහ ඒ අදාළ අංශවලින් මං හිතන්නේ ජනාධිපති අගමැතිතුමා විමසීමක් කරලා තමයි යම් පිළිතුරක් ලබා දෙන්නේ. ඔව්. ජරමරාස්සේ බරකරත්ත කියලා කාවින්දගේ යයි කියන වීඩියෝව සංස්කරණය කළේ මල්ෂාද මව්බිම ප්‍රශ්න කරනවා. පැක් ප්‍රශ්න කිරීමෙන් පසු මල්ෂාගේ දුරකථනයේ CID භාරයට ගනී චාමර අමරසූරියයි වාර්තා කර සිටින්නේ. එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාට අපහාස වන ආකාරයට සකස් කළ බව කියන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමේ සිද්ධියට අදාළව හිටපු පළාත් සභා මන්ත්‍රී මල්ෂා කුමාරතුංග මහත්මියගේ ජංගම දුරකථනය අධිකරණ නියෝග මත කොළඹ අපරාධ කොට්ටාස්සේ භාරයට ගෙන තිබෙනවා. මේකට අදාළව තවදුරටත් අද අරුණ පුවත්පත වාර්තා කරනවා ප්‍රකාශයක්. ඒ තමයි අරුණ පුවත්පතේ ඇතුල් පිටුවක වාර්තා කරනවා අසභ්‍ය වීඩියෝ සිද්ධිය කියලා. හරින් පොලිසියට බාධා කළා හිටපු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන. මම නඩු දානවා හිටපු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු. කිසියම් අසභ්‍ය වීඩියෝවක මා පෙනී සිටින බව සමාජ මාධ්‍ය ජාලාවල පැතිරුණා. මේ පිළිබඳව මම කොළඹ අපරාධ කොට්ටාසයට පැමිණිලි කළා. ඒ පැමිණිල්ලට අදාළව මුලින්ම ගායක ඉරාජ් වීරරත්නගේ නිවසට නිලධාරීන් ගොස් තිබුණා. එම වීඩියෝ ඉරාජ්ගේ නංගි ළඟ තිබුණ නිසා ඇය කියලා තිබුණා ඇයට එම වීඩියෝව එව්වේ හිටපු පළාත් සභා මන්ත්‍රී මල්ෂා කුමාරතුංග කියලා. මල්ෂා කුමාරතුංගගේ ලිපිනය ලෙස සඳහන් වෙලා තියෙන කොළඹ ඇති අති සුකෝභෝගී නිවාස සංකීර්ණයට නිලධාරීන් ගිය පසු ඒ නිවසේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු පැමිණ නිලධාරීන්ට බාධා කළා තිබෙනවා. ඉන්පසු අධිකරණ නියෝගයක් අනුව මල්ෂා කුමාරතුංග ඇගේ පෞද්ගලික ජංගම දුරකථනයේ කොළඹ අපරාධ කොට්ටාසයට බාර දුන්නා. මේ කාවින්ග ජයවර්ධන මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය තමා පෙළවන චෝදනාව පිළිබඳ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු කළ විමසීමේදී ඔය කියන ලිපිනය අයිති මට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අය මගේ ගෙදරට ඇවිල්ලා මගේ ගෙදර නැති කෙනෙක් ගැන විස්තරහනවා. වරෙන්තුවක් නැතුව ගෙවල් සෝදිසි කරන්න දෙන්න බෑ. මේ සිදුවීම් පිළිබඳව මා මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන්න බලාපොරොත්තු වෙනවායි කියලා හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියනවා. මගෙන් දිනොස දැන් රටේ පවතින තත්ත්වයත් එක්ක මම හිතන්නේ දේශපාලකයන් නේද ජනතාවගෙන් ඡන්දයෙන් පත්වන දේශපාලකයන් මේ ආකාරයෙන් කටයුතු කරන මේකද අත්‍යවශ්‍යම කාර්ය අත්‍යවශ්‍ය සේවාවක්ද මේක. මං හිතුවේ ඇත්තටම දැන් පොලිසිය ගියයි කියනකොට මම මුලින්ම හිතුවේ මොනවා හරි මොරටුව පැත්තේ එක්ක ජායල පැත්තේ බදුල්ල පැත්තේ මොනවා හරි ජනතාවගේ ගැටලු නැත්නම් රුපියල් 5000 ගැන මොකක් හරි ප්‍රශ්නයක් වෙලා පොලිසිය ගිහිල්ලා කතා බහ කරාද කියලා. බැයින් නම් මේ වෙන උටපටයක්. වීදුරු ගෙවල් වලින් නම් ගල් ගහගනිද්දී සියලු දේවල් පේන්න පටන් ගන්නවා. කොහොමුණත් මේ වනවේ රටේ වැඩ සිද්ධ වෙනවා. නාවික ක්ෂේත්‍රයේ ආදායම ඇමරිකන් ඩොලර් බිලියනය දක්වා වැඩි කරන සැලැස්මක් ජෙනරාල් දයාරත්නායක හෙළි කරයි කියලා සඳහන් කරනවා. විශේෂයෙන්ම මේ ඊයේ ජනාධිපතිවරයාත් සඳහන් කර තිබුණා කොවිඩ් ව්‍යාප්තියත් සමග ලෝකේ නාවික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා වැඩි වෙලා තියෙනවා. දැනට මිලියන 16ක පමණ පිරිසක් ලෝකෙහිම රැකියා අවස්ථා වල ක්‍රියාත්මක වෙනවා. අපේ 16000ක් පමණයි තවම ඉන්නේ. නාවික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ඉහළ නැංවීම ඔස්සේ මෙම ක්ෂේත්‍රයේ ලබන ආදායම වාර්ෂිකව ඇමරිකන් ඩොලර් බිලියන 1ක් දක්වා ඉහළ දැමීමට රජය සූදානම් වෙනවා. දැනට ඇමරිකන් ඩොලර් මිලියන 300යි ලබන්නේ ආදායම. ශ්‍රී ලංකාව සතු නාවික යාත්‍රා 17500ක් පමණ පැවතියත් වරකට සේවය ලබා දෙනු ලබන්නේ නාවිකයන් 5000ක් පමණයි. මේ නාවිකයෝ 5000 වසරකට ඇමරිකන් ඩොලර් මිලියන 300ක් පමණ ඉපැයුම් රටට ගෙනෙනවා කියලා ජෙනරාල් දයාරත්නායක මහත්මයා සඳහන් කරනවා. කිසිම ගාල්ල වරාය ගෝලීය කාර්යමණ්ඩල හුවමාරු මධ්‍යස්ථානය බවට පත් කරන්නත් මූලික සැලැස්මක් තියෙනවා. ඔබ කියු කාරණේ මම කියන්නේ ගාල්ල කියන්නේ මේ පිහිටීම අනුව සහ ඒ වරායේ තියෙන වැදගත්කමත් එක්ක අපි දැක්ක දැන් පසුගිය කාලවලත් ගාල්ල ආශ්‍රිතව මම හිතන්නේ පෞද්ගලික ආරක්ෂක සේවා ඒ මුහුදු ආරක්ෂක සේවා කටයුතු ඉතා හොඳින් කරගෙන ගියා. විශේෂයෙන්ම සෝමාලියාවේ මුහුදු කොල්ලකරුවන්ට විරුද්ධව ඒ කියන්නේ අපේ නාවික සැපයුම් ලබා දුන්නා. ආරක්ෂක ගිනියවි ලබා දුන්න විශාල ආදායමක් ශ්‍රී ලංකා රජයට නාවික හමුදාවට හිමි වුණා ඒ අවස්ථාවේදී. මම හිතන්නේ එවැනි කාරණාත් මෙහිදී අවධානයට ලක් කරන්න පුළුවන්. ජාත්‍යන්තරේ පවා අවධානයට ලක් වෙච්ච කාරණාවක් තමයි ඔය ඔබ කිව්වාගේ අර මුහුදු කොල්ලකරුවන් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් මර්ධනය කිරීමේදී ශ්‍රී ලංකා නාවික හමුදාව සහ අපේ රණවිරුවන් කරපු කාර්යභාරය.
WHO සමාජිකත්වය අතහරින ට්‍රම්ප් සූදානම් කියලා කියනවා. දැන් සමහරලාට අපි කතාව පටන් ගනිද්දිම කියපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විවිධ විවේචන එල්ල වෙන්න පුළුවන් නේ. එතකොට ට්‍රම්ප් කියනවා WHO සමාජිකත්වය අත්හරින්න Taman සූදානම් බව. ට්‍රම්ප් කියන එතකොට ඒක කොහොමද? ඇයි ට්‍රම්ප් එහෙම කියන්නේ? ට්‍රම්ප් කියනවා ඉදිරි දින 30ක කාලය තුල ප්‍රමාණවත් අභිවෘද්ධියක් නොපෙන්වුවහොත් ලෝක සෞඛ්‍ය සංවිධානයට සපයන අරමුදල් ස්ථිරවම කපා හරින බවට ඔහු තර්ජනය කරනවා. කොරෝනා වෛරසය චීනයේ ව්‍යාප්ත වෙමින් යන අවස්ථාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ කටයුතු කළේ චීන ජනාධිපති ෂී ජින්පින්ගේ බලකිරීම මැද්දේ බව ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ ලිපියෙන් පැහැදිලිව දක්වනවා. මේ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයට ස්වාධීනව කටයුතු කිරීමට නිදහසක් නොමැති බව ඔහු තරයේ පෙන්වා දෙනවා. මේ අතරේ ට්‍රම්ප් සල්ලි කපන්න ලෑස්ති වෙද්දී චීනය ලෑස්තිලා තිනවා මේ WHO එකට ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් සපයන්න. කොහොමුණත් මේ කොවිඩ් වසංගතයත් එක්ක මෙතෙක් මේ ගෝලීය සංවිධානවල ක්‍රියාකාරීත්වය තවදුරටත් වළංගුද කියන ප්‍රශ්නය මතුවෙමින් යනවා. ඒ නිසා අලුත් විවිධන් ගොඩනගේ ජනාධිපතිතුමාට කරපු ප්‍රකාශයේ වැදගත්කම වෙන්නේත් ඒකයි. ඊශ්‍රායලයේ චීන තානාපති මැරිලා තියෙන හෘදයාබාධයකින් කියලා අද වාර්තා කරනවා අරුණ පුවත්පත. ඒ අනුව ඊශ්‍රායලයේ චීන තානාපති ඩු වෙයි ඔහුගේ නිවස තුළම මිය ගිහිල්ලා තියෙන්නේ හෘදයාබාධයක් හේතුවෙන් බව ඊශ්‍රායලය ප්‍රකාශ කළ තිබෙනවා. චීනයද එය පිළිගෙන ඇති ආකාරයක් පෙනෙන්නේ යයි විදේශ මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඔබ තමයි කැපී පෙනෙන පුවත්. තවත් පුවත් නිර්මාණය වේවි. ඒ පුවත් සියල්ල අතරේ ජීවිතහානි සිදු නොවේවා පුවත් අතර වාර්තා කරන්නට අපි එහෙම ප්‍රාර්ථනා කරන්නේ. ඔබ සියලු දෙනා නිදුක් වේවා නිරෝගී වේවා. ඔබට සුවදායි දවසක් වේවා. ආයුබෝවන්.